අද අපි කතා කරන්න හදන්නේ ගිණුම් කරන සමීකරණයට හිමිකම වෙනස් වන අවස්ථා කොහොමද බලපාන්නේ කියලා. මේ වීඩියෝ එක ගිණුම් කරන සමීකරණයට අදාළ අවසාන වීඩියෝ එක. ඉතින් ව්‍යාපාරඥය හා ගිණුම් කරන විෂයට අදාළ සියලුම පාඩම් මෙම YouTube channel එක හරහා ඔයාලට බලන්න පුළුවන්. තාමත් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක දුවලා පුතාලට පුළුවන් subscribe කරන්න. හරි. ඊළඟ පුතේ අද අපි කතා කරන්න යන්නේ ගිණුම් කරන සමීකරණයට හිමිකම වෙනස් වන අවස්ථා. හරි. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියන එක අපි දැනටමත් දන්නවා. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. එතකොට හිමිකම වෙනස් වන අවස්ථා. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. මෙන්න මේ ප්‍රාග්ධනය නැත්නම් අපි මේකට කියනවා හිමිකම වෙනස් වන අවස්ථා ගැන තමයි පුතේ අපි කතා කරන්නේ. ඒ වෙනස් වීම කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියන එක තමයි කතා කරන්නේ. අපි කිව්වා ගිණුම් කරණේ විහිවිලා තියෙන ගනුදෙනු මත. එහෙනම් හිමිකම වෙනස් වෙන්න බලපාන ගනුදෙනු තමයි පුතේ අපි ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්න යන්නේ. එහෙනම් ඕනෑම ගනුදෙනුවක තියෙන බලපෑම් දෙකෙන් එකක් මෙන්න මේ ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනු ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට දැනටමත් ඔයාලා දන්නවා ප්‍රාග්ධනයට නැත්තම් හිමිකමට බලපාන ගනුදෙනු මොකක්ද කියලා. ඒ තමයි අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීම එක පැත්තක් ගනුදෙනුවේ බලපෑම් දෙකෙන් එකක් ප්‍රාග්ධනයට බලපානවා. හරි. එහෙනම් පුතේ පළවෙනි එක තමයි ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට බලපාන නැත්නම් මේ හිමිකමට බලපාන පළවෙනි අපි කතා කරනවා අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී දැම්මට පස්සේ නැවතත් අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනයක් යෙදවීම අපි කියනවා පුතේ අමතර ප්‍රාග්ධනය කියලා. ඇත්තටම අමතර ප්‍රාග්ධනයේ ගිණුම් කරන සමීකරණ සටහන් කරන්න අපි දැනටමත් දන්නවා. මම කියලා දුන්නා අයිතිකරු ව්‍යාපාරයට යොදන ඕනම දෙයක් අපි හඳුන්වන්නේ ප්‍රාග්ධනය කියලා. එහෙනම් අමතර වුණත් යොදවන්නේ මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. එහෙනම් අමතර ප්‍රාග්ධනය අර අපි මීට කලින් ප්‍රාග්ධනය යෙදවීම සටහන් කරපු විදියටම වත්කම් වලට හා ප්‍රාග්ධනයට බලපෑම් කරනවා. අපි උදාහරණ අරගෙන ගනුදෙනුවක් සාකච්ඡා කරනවා. එහෙනම් අමතර ප්‍රාග්ධනය කොහොමද ගිණුම් කරන සමීකරණ සටහන් කරන්න කියන එක දැන් ඔයාලට පැහැදිලි. ඊළඟට පුතේ හිමිකමට බලපාන ගනුදෙනුවක් තමයි ගැනීලි. මොනවාද? ගැනීලි. හරි. දැන් මෙහෙම උදාහරණයක් විදිහට හිතන්නකෝ. මම සිල්ලර කඩයක් කරගෙන යනවා. මම සිල්ලර කඩේ කරන් යනකොට මගේ සිල්ලර කඩේ තියෙන්නේ හාල් පිටි සීනි අනම්මනම් වගේ දේවල් තමයි විකුණන්නේ. උදාහරණයක් විදිහට මට ගෙදරට සීනි ඕන. මම මොකද කරන්නේ? මගේ කඩේ වහලා ඉවර වෙලා මම සීනි කිලෝ එකක් ගන්න ෆුඩ් සිටියට ගිහලා සීනි ටික අරන් එනවා. එහෙම කරනවද? නැහැ. මම මොකද කරන්නේ? මගේ කඩේ තියෙන සීනි ටික අරන් මම ගෙදර යනවා. හැබැයි පුතේ ගිණුම් කරණයේදී අපි කතා කෙරුවා ව්‍යාපාරය සහ අයිතිකරු කියලා කියන්නේ පාර්ශව දෙකක්. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට යෙදවීම අපි ප්‍රාග්ධනය කියනවා වගේම එතකොට අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදෙව්වම ඒක අයිතිකරුට අයිතිවාසිකම. එහෙනම් අයිතිකරු දාපු දේවල් හෝ හාල් කියන්නේ දාපු දෙයක් නෙමෙයි. සල්ලි හෝ වෙනත් දේවල් තමයි දාන්නේ. හැබැයි අයිතිකරු ව්‍යාපාරයට දාපු දේවල් වලින් තමයි හාල් පිටි සීනි අනම්මනම් අරන් තියෙන්නේ. එතකොට එයාගේ ව්‍යාපාරේ තියෙන දේවල් ගෙදර අරන් යනවා කියලා කියන්නේ එයා දාපු දේවල් වල අයිතිවාසිකම මොනවා වෙලා තියෙනවද? අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයෙන් ගෙදර රැගෙන යනවා කියන එක තමයි මේ ගැනිලි කියලා කියන්නේ. එහෙනම් ව්‍යාපාරයේ තියෙන මුදල් හෝ භාණ්ඩ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම අපි ගැනලි කියලා කියනවා. එහෙනම් පුතේ
අපි දන්නවා අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය දෙව්වම වත්කම් වැඩි වුණා. අයිතිකරුගේ අයිතිවාසිකම ප්‍රාග්ධනය වැඩි වුණා. දැන් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන දේවල් මොනා කරනවද? අයිතිකරු රැගෙන යනවා. දැන් මොකද වෙන්නේ එහෙනම්? මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ගෙනියන වත්කම අඩු වෙනවා. ඒ වගේම තමයි අයිතිකරුගේ අයිතිවාසිකම අඩු වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රාග්ධනය යෙදවීමේ එහා පැත්ත තමයි මොනවා වෙන්නේද? අයිතිකරු ව්‍යාපාරයේ තියෙන දෙයක් ගෙදර අරන් ගියාම සටහන් කරන්නේ. එහෙනම් මම ගැනිලි කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා ගනුදෙනුවක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. එහෙනම් හිතන්න අයිතිකරු රුපියල් 1000ක බාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යා. හරි. දැන් අපි දන්නවා ඕනෑම ගනුදෙනුවකට බලපෑම් කීයක් තියෙනවද පුතේ? දෙකක් තියෙනවා. එහෙනම් මේ ගනුදෙනුවේ බලපෑම් දෙක ගත්තා නම් අපිට ගිණුම් කරන සමීකරණ සටහන් කරන එක මහලු අමාරුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අයිතිකරු රුපියල් 1000ක බාණ්ඩ තමයි මොනා කරේද? ගෙදර අරගෙන ගියේ. හරි. එහෙනම් ව්‍යාපාරයේ තියෙන බාණ්ඩ මොනවා වෙනවද? අපි නැත්තම් බාණ්ඩ වලට මොනවා කියලා කියනවද පුතේ? තොගය කියලා කියනවා. මොනවා කියලා කියනවද? තොගය. එහෙනම් තොගය මොකද වෙන්නේ? 1000කින් අඩු වෙනවා. එහෙනම් තොගය කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයේ වත්කම් පැත්ත 1000කින් අඩු වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ තියෙන දේවල් අයිතිකරු අරන් ගිහිල්ලා එයා දාපු දේවල් වලට සමාන දෙයක් එයා අරන් ගිහිල්ලා. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන අයිතිකරුගේ අයිතිවාසිකමත් අඩු වෙන්න ඕනේ. එහෙනම් ගැනිලි කියලා ප්‍රාග්ධනයෙන් කීයක් අඩු වෙන්න ඕනද පුතේ? 1000ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි ගිණුම් කරන සමීකරණයට සටහන් කරනවා මුලින්ම ඍණ 1000යි තොගය කියලා. ඊළඟට අයිතිකරුගේ අයිතිවාසිකම අපි අඩු කරනවා ඍණ 1000යි ගැනිලි කියලා. හරි. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයේ තියෙන දේවල් තම පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගියාම මෙන්න මේ විදිහට තමයි ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ. හරි. එහෙනම් අපි අමතර ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට යෙදවීම සහ ගැනිලි කොහොමද ගිණුම් කරන සමීකරණ සටහන් කරන්න කියලා අපි කතා කරමු. හරි. දැන් පුතේ අපි කතා කරන්න යන්නේ විශේෂම දෙයක්. ඒ තමයි ගොඩක් ළමයි පටලෝ ගන්න ආදායම් සහ වියදම් ගනුදෙනු කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා. හරි. එහෙනම් පුතේ ඊළඟට ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට නැත්තම් හිමිකම වෙනස් වන අවස්ථා දෙක තමයි. එක කතා කර අමතර ප්‍රාග්ධනය, දෙක ගැනිලි, තුන පුතේ ආදායම්, අනිත් එක වියදම්. හරි. එතකොට ඔයාලා මේ ගිණුම් කරන සමීකරණයට හෝ අපි ගිණුම් කරන හැඳින්වීම පාඩමේදී ආදායම් වියදම් කියන එක කතා කරා. එතකොට පුතේ මේ ගිණුම් කරන සමීකරණයේ ආදායම් සහ වියදම් නැහැ. මේ අපි ඉගෙන ගන්න ගිණුම් කරන සමීකරණයේ ආදායම් සහ වියදම් නැහැ. එතකොට ආදායම් සහ වියදම් බලපාන්නේ කොහෙද පුතේ? ප්‍රාග්ධනයට තමයි. එහෙනම් හිමිකම වෙනස් වෙන්න බලපාන ඊළඟ කරුණු දෙක තමයි ආදායම් සහ වියදම්. හරි. දැන් මේ ආදායම් සහ වියදම් කිව්වම මේ ආදායම් සහ වියදම් වලින් ඔයාලා දන්නවා තව දෙයක් ගණනය කරන්න පුළුවන්. මොකක්ද ඒ දේ? ඒ දේ තමයි ලාභය හෝ නැත්නම් මොකද්ද පුතේ? අලාභය. කොහොමද ලාභය හෝ අලාභය ගණනය කරන්නේ? ලාභය හෝ අලාභය සමානයි ආදායම් ඍණ වියදම්. හරි. ඔන්න මේ ගිණුම් කරන මෙන්න මේ ලාභ සමීකරණය මම ලිව්වා. දැන් මම ඔයාලට පොඩි දෙයක් කියා දෙනවා.
උදාහරණයක් විදිහට හිතන්න මගේ ව්‍යාපාරයේ තියෙන්නේ ආදායම් 50ක් කියලා. ආදායම් 50. වියදම් තියෙන්නේ 20ක්. මගේ ලාභය කොච්චරද? මගේ ලාභය පුතේ ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් ආදායම් වලින් වියදම් අඩු කරාම එනම් 50න් 20ක් අඩු කරාම 30ක් කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මේ වගේ එකක් හදාගත්තා නම් හරි. ලේසි. නෑ. මම මේක හැදුවේ පොඩි දෙයක් ඔයාලට කියා දෙන්න. හරි. එහෙනම් හිතන්න මේ ව්‍යාපාරයේ ආදායම් විතරයි තියෙන්නේ. වියදම් බිඳුවයි. එහෙනම් මේ ව්‍යාපාරේ ලාභය කොච්චරද? ලාභය කොච්චරද? ලාභේ කීයද පුතේ? 50යි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ව්‍යාපාරයක ආදායම් විතරක් තිබ්බම ඒ ආදායම් සියල්ලම ලාභය කියලා තමයි ගණනය කරන්න වෙන්නේ. ඇයි ඒ? වියදම් බිඳුවක් නම් අඩු කරන්න දෙයක් නැහැනේ. එහෙනම් ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව මොකද්ද පුතේ? ලාභයක්. ඒ වගේම එහා පැත්ත බලමුකෝ. ඔන්න හිතන්න ආදායම් බිඳුවයි මේ ව්‍යාපාරේ. හැබැයි වියදම් තියෙනවා 20ක්. එතකොට පුතේ ව්‍යාපාර ලාභද අලාභද? අලාභයි. කොච්චරක් අලාභද පුතේ? 20ක් අලාභයි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මම ඉස්සෙල්ලා කියපු එකේ එහා පැත්ත. එහෙනම් ව්‍යාපාරයකට වියදම් වක්‍රව මොකද්ද පුතේ? අලාභයක්. එහෙනම් මේ වියදම් සියල්ලම ව්‍යාපාරයට මොකද්ද පුතේ උනේ? අලාභයක් තමයි වුනේ. හරි. එහෙනම් මේ දේ හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව ලාභයක්. නේද? වියදම් එකක්වත් නැත්නම් ඒ ඔක්කොම ආදායම් ටික ලාභයක්. එතකොට ආදායම් එකක්වත් නැත්නම් ඒ වියදම් සියල්ලම අලාභයක්. එහෙනම් අලාභය කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව මොකද පුතේ? වියදම. හරි. එහෙනම් ඔන්න මම ආදායම් සහ වියදම් කොහොමද ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්නේ කියලා තමයි කියා දෙන්න යන්නේ. එතකොට අපි දන්නවා පුතේ ව්‍යාපාරයක ලාභ හෝ අලාභ භුක්ති විඳින්නේ ව්‍යාපාරයේ අයිතිකරු තමයි. හරි. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරයක අයිතිකරුගේ අයිතිවාසිකම නිරූපණය කරන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි දන්නවා ගිණුම් කරන සමීකරණයෙන් අයිතිකරුගේ අයිතිවාසිකම නිරූපණය කරන්නේ මොකක් මගින්ද පුතේ? ප්‍රාග්ධනය මගින් තමයි නිරූපණය කරන්නේ. එහෙනම් ව්‍යාපාරයකට ලාභයක් ලැබුවොත් අපි මොකද කරන්නේ? ව්‍යාපාරයකට ලාභයක් ලැබුවොත් අයිතිකරු භුක්ති විඳිනවා. එහෙනම් ගිණුම් කරන සමීකරණයට මොකද කරන්න ඕන? එහෙනම් ලාභ ගිහිල්ලා මොනා කරන්න ඕනද පුතේ? අපි ගිණුම් කරන සමීකරණේ ප්‍රාග්ධනයට එකතු කරන්න ඕන. ඒ වගේම තමයි ව්‍යාපාරයක අලාභයක් ලැබුවොත් මොකද කරන්නේ? එහෙනම් අලාභයක් ලැබුවොත් අපි ගිණුම් කරන සමීකරණේ ප්‍රාග්ධනයෙන් මොනා කරනවද පුතේ? අඩු කරනවා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඇති ලාභ එකතු කරනවා අලාභ අඩු කරනවා. ඇයි ලාභ එකතු කරලා අලාභ අඩු කරේ? ඒකට හේතුව තමයි ලාභ හෝ අලාභ භුක්ති විඳින්නේ අයිතිකරු. එහෙනම් අයිතිකරුගේ අයිතිවාසිකම් අපි දන්නවා මොකද්ද පුතේ? ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ ප්‍රාග්ධනය මගින් තමයි පෙන්වන්නේ. හරි. දැන් මම ඔයාලට ආදායම් සහ වියදම් මතක තියාගන්න වෙනත් ලේසි ක්‍රමයක් කියා දුන්නා. මම කිව්වා පුතේ ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වක්‍රව ලාභයක්. නේද? එහෙනම් ආදායම් මොකද්ද පුතේ? ව්‍යාපාරයට වක්‍රව ලාභයක්. වියදම් මොකද වෙන්නේ? වක්‍රව ව්‍යාපාරයට අලාභයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ආදායම් විතරක් තියෙද්දි වියදම් එකක්වත් නැත්නම් ඒ සියල්ලම ලාභ. නේද? ඒ වගේම තමයි ව්‍යාපාරයේ ආදායම් එකක්වත් නැත්නම් ඒ සියල්ලම වියදම් ටික ඔක්කොම අලාභ විදියට තමයි අපි ගන්නෙ. හරි. එහෙනම් පුතේ අපි ආදායම් ලාභ කියලත් වියදම් අලාභ කියලත් මතක තියාගන්නවා. එහෙම තියාගත්තා නම් මෙන්න මේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණ සටහන් කරන එක මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. හා. එහෙනම් ලාභයක් මොකද කරන්නේ අපි? ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට එකතු කරනවා. එහෙනම් ආදායමුත් අපි මොනා කරනවද පුතේ? ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට එකතු කරනවා. ඒ වගේම තමයි
අලාභ අපි ප්‍රාග්ධනයෙන් අඩු කරනවා නම් වියදනොත් අපි මොනවා කරනවද පුතේ? ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. එහෙනම් ආදායම් ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට එකතු කරනවා ප්‍රාග්ධනයට. වියදම් ගනුදෙනු ප්‍රාග්ධනයෙන් අඩු කරලා පෙන්නනවා. හරි. එහෙනම් පුතේ ආදායම් ගනුදෙනුවක් සහ වියදම් ගනුදෙනුවක් කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හරි. එහෙනම් පළවෙනි එක ආදායම් ගනුදෙනුවක් කතා කරනවා. හරි. උදාහරණයක් විදියට කොමිස් ආදායම් ලැබුණා රුපියල් 2000යි. හරි. කොමිස් ආදායම් ලැබුණා රුපියල් 2000යි. හරි. එහෙනම් ඔන්න අපි එනවා ගනුදෙනුවකට බලපෑම් 1යි 2යි. හරිද? හරි. එහෙනම් කොමිස් ආදායම් ලැබුණා. එහෙනම් පුතේ ආදායමක් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව ලාභයක්. නේද? හරි. එහෙනම් ආදායමක් ව්‍යාපාරයට වක්‍රව ලාභයක් නම් ලාභ භුක්ති විඳින්නේ කවුද පුතේ? අයිතිකරු. එහෙනම් පුතේ කොමිස් ආදායම් කියලා අපි ප්‍රාග්ධනයට කීයක් එකතු කරන්න ඕනද? 2000ක් එකතු කරන්න ඕනේ. හරි. කොමිස් ආදායම් වලින් අපිට හම්බෙන්නේ මොනවාද? කොමිස් ආදායම් වලින් අපිට හම්බ වෙන්නේ මුදල්. මුදල් කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. එහෙනම් මුදල් නැමැති වත්කම වැඩි වෙනවා 2000කින්. එහෙනම් ගිණුම් කරන සමීකරණයට ආදායමක් අපි සටහන් කරන්නේ මෙන්න මේ විදියට. එහෙනම් පළවෙනි එක තමයි මොකද්ද පුතේ? ආදායමක් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව ලාභයක්. එහෙනම් ලාභ භුක්ති විඳින්නේ අයිතිකරු. එහෙනම් අපි ආදායම ගිහිල්ලා ප්‍රාග්ධනයට එකතු කරනවා ආදායමේ නමින්. එහෙනම් ධන 2000යි අපි ලියනවා කොමිස් ආදායම්. ඊළඟට ආදායම අපිට හම්බ වෙන්නේ මොනවා වලින්ද? මුදල් වලින්. එහෙනම් අපි වත්කම් වැඩි කරනවා ධන 2000යි මුදල් කියලා. හරි. ඊළඟට අපි කතා කරනවා පුතේ ගනුදෙනුව. මෙන්න මේ ගනුදෙනුව තමයි ගොඩාක් ළමයිට අමාරු. මේක තමයි ගොඩක් ළමයි පටලව ගන්නෙ. හැබැයි මේ විදිහට මතක තියාගත්තොත් දුවල පුතාලට මේ ගනුදෙනුව අමාරු වෙන එකක් නෑ. හරි. මේක තමයි ගනුදෙනුව. රුපියල් 2000ක තොගය රුපියල් 4000කට මුදලට විකිණීම. හරි. එහෙනම් පුතේ අපි කතා කරන්න යන්නේ මේ ගනුදෙනුව කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා. හරි. දැන් මොකද කරන්නේ පුතේ? රුපියල් 2000ක තොග කීයකට විකුණනවද පුතේ? 4000කට විකුණනවා. මෙන්න මේ ගිණුම් කරන සමීකරණයට මෙන්න මේ ගනුදෙනුව තුලින් බලපෑම් තුනක් ඇති වෙනවා. මෙන්න මේ ගනුදෙනුවට විතරයි පුතේ මොනවා වෙන්නේද? ගිණුම් කරන සමීකරණයේ බලපෑම් තුනක් ඇති වෙන්නේ. හරි. අපි බලමු කොහොමද ගිණුම් කරන සමීකරණයට මේකෙන් බලපෑම් තුනක් ඇති වෙන්නේ කියලා. හරි. දැන් මොකද කරන්නේ? රුපියල් 2000ක තොග විකුණනවා. පළවෙනි එක තොග කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට වත්කම. එහෙනම් තොග නැමැති වත්කම මොකද වෙන්නේ පුතේ? රුපියල් 2000කින් අඩු වෙනවා නේද? තොග ටික වික්කට පස්සේ තොග අඩු වෙනවා. තොග විකුණලා අපිට මොනවද හම්බ වෙන්නේ? තොග විකුණලා අපිට හම්බ වෙනවා මොකද්ද පුතේ? රුපියල් 4000ක මුදල. කීයක් හම්බ වෙනවද? 4000ක මුදල. එහෙනම් මොකද වෙන්නේ? මුදල් නැමැති වත්කම කීයකින් වැඩි වෙනවද පුතේ? 4000කින් වැඩි වෙනවා. එතකොට ඔයා හිතන්න ඔයා ළඟ තියෙන 2000ක වටිනාකම තියෙන දෙයක් 4000කට වික්කොත් ඔයාට කීයක් ලාභද? ඔයාට කීයක් ලාභද පුතේ? රුපියල් 2000ක් මොකද්ද පුතේ? ලාභයි. එහෙනම් අපි දන්නවා ලාභ අලාභ භුක්ති විඳින්නේ කවුද පුතේ?
අයිතිකරු එහෙනම් අයිතිකරුගේ අයිතිවාසිකමට අපි මොනා කරන්න ඕනද 2000ක් ගිහිල්ලා එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කොහොමද කියලා. පළවෙනි එක පුතේ 2000ක තොග අඩු වෙනවා. එහෙනම් ඍණ 2000යි මොකද්ද පුතේ? තොගය. ඊළඟ එක මේ තොගය 2000 අපි විකුණන්නේ කීයද පුතේ? 4000කට. එහෙනම් ධන 4000යි මුදල්. එහෙනම් 2000ක තොග 4000කට විකුණලා 2000ක ලාභයක් හම්බෙනවා. ලාභ භුක්ති විඳින්නේ අයිතිකරු. එහෙනම් අයිතිකරුගේ අයිතිවාසිකම ප්‍රාග්ධනය. එහෙනම් අපි මොකද කරන්නේ පුතේ? ධන 2000යි. අපි මේක අපි කෙලින්ම කියනවා මොකද්ද පුතේ? ලාභය කියලා කියනවා. හරි. එහෙනම් මෙන්න මේ වගේ ගනුදෙනුවකුත් ගිණුම් කරන සමීකරණ බලපාන ආකාරය අපි කතා කරා. එහෙනම් අපි දැන් බලමු වියදමක් කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා. හරි. එහෙනම් වියදමකට අදාළ උදාහරණයක් ලියනවා පුතේ. විදුලි ගාස්තු ගෙව්වා රුපියල් 1500යි. හරි. දැන් විදුලි ගාස්තු කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? මොකද්ද පුතේ? වියදම. හරි. මම කෝ වියදමක් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව මොකද්ද? අලාභය. නේද? හරි. දැන් එහෙනම් අලාභ භුක්ති විඳින්නේ කවුද පුතේ? අයිතිකරු. අලාභ භුක්ති විඳින්නේ ව්‍යාපාරයක අයිතිකරු. එහෙනම් දැන් මම විදුලි ගාස්තු ගෙවනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මගේ ප්‍රාග්ධනය අඩු වෙනවා කීයකින්ද පුතේ? 2000කින් අඩු වෙනවා. කීයකින් අඩු වෙනවද ප්‍රාග්ධනය? 2000කින් අඩු වෙනවා. ඒ වගේම තමයි ප්‍රාග්ධනය 2000කින් අඩු වෙනවා කියලා කියන්නේ මම විදුලි ගාස්තු ගෙවන්නේ මොනවා වලින්ද? මම විදුලි ගාස්තු ගෙවන්නේ මුදල් වලින්. එහෙනම් ව්‍යාපාරයේ මොකද වෙන්නේ පුතේ? වත්කම් අඩු වෙනවා. ඒ වත්කම තමයි මොකද්ද පුතේ? මුදල් 2000කින්. එහෙනම් වියදමක් දැරුවම මොකද වෙන්නේ? වියදමක් කියලා කියන්නේ ව්‍යාපාරයට වක්‍රව අලාභයක්. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාග්ධනයෙන් අඩු කරනවා වියදමේ නමින්. ඊළඟට ඒ වියදම දරලා තියෙන්නේ අපි මුදල් වලින්. එහෙනම් වත්කම් වලින් මුදල් කියලා අදාළගය අඩු කරනවා. එහෙනම් අය බලමු පුතේ ගිණුම් කරන සමීකරණ බලපාන්නේ කොහොමද කියලා. පළවෙනි එක ඍණ 2000යි වත්කම් වල අපි සල්ලි වලින් ගෙවන්නේ. එහෙනම් මුදල්. ඊළඟට ප්‍රාග්ධනයෙන් අඩු කරනවා වියදමක් කියලා කියන්නේ ව්‍යාපාරයට අලාභයක් හින්දා ඍණ 2000යි අපි ලියනවා මොකද්ද පුතේ? විදුලි ගාස්තු කියලා. මොනවා කියලා ලියනවද අපි? විදුලි ගාස්තු කියලා කියනවා. හරි. එහෙනම් අපි දැන් සමස්තයක් විදියට ගිණුම් කරන සමීකරණයට බලපාන ගනුදෙනු සියල්ලක්ම කතා කරලා ඉවරයි. එහෙනම් අපි දැන් පුතේ ගිණුම් කරන සමීකරණේ ගනුදෙනු සටහන් කරන අභ්‍යාස කිහිපයක් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් පුතේ පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ පුතේ පුතාලට ගිණුම් කරන අභ්‍යාස 2 කියලා PDF ෆයිල් එකක් ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගන්න මගේ දකුණු අත පැත්තේ ගනුදෙනු සටහන් වෙලා තියෙනවා. ගනුදෙනු වලට පේනවා. ඔයාලට මේ ගනුදෙනු ටික අපි ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය තමයි කතා කරන්න යන්නේ. හරි. එහෙනම් පුතේ අභ්‍යාසංග 1 ලොකු අප්පාගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා සිදු වූ ගනුදෙනු කීපයක් පහත දැක්වේ. හරි. ගනුදෙනු ටික දීලා තියෙනවා පුතේ. ඊළඟට අවශ්‍ය වන්නේ පහත දක්වා ඇති ආකෘති උපයෝගී කරගෙන ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්න. ඊළඟට කියනවා ජනවාරි මාසයේ මුල ප්‍රාග්ධනය ගණනය කරන්න. තුන්වෙනි එක ජනවාරි මාසයේ අග අවසන් ශේෂය ගණනය කරන්න. හතරවෙනි එක ජනවාරි මාසයේ ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්න. හරි. මේ ගනුදෙනුව තුලින් පුතේ ඔයාලට සියලුම ආදායම් වියදම් ගැනීමලි අමතර ප්‍රාග්ධනය ඊළඟට ණය හිමියන්ට මුදල් ගෙවීම
ණයමයට මුදල් ගෙවීම, ණයගැතියන්ගෙන් මුදල් ලැබීම, අනික අදාළ සියලුම ගනුදෙනු සටහන් කරන ආකාරය මෙම අභ්‍යාසය මගින් හොඳටම පැහැදිලි වෙයි. එහෙනම් පුතේ මෙම ගනුදෙනුවේ පල්ලෙහා තියෙනවා පොඩි වගුවක්. මේ වගුවට අදාළව තමයි අපි ගිණුම් කරන සමීකරණය හදාගෙන තියෙන්නේ. හරි. එහෙනම් මම දැන් ගිණුම් කරන සමීකරණයට අදාළ පහත වගුව බෝඩ් එකේ ගහ ගන්නයි යන්නේ. හරිද පුතේ? හරි. එහෙනම් දැන් මම ගිණුම් කරන සමීකරණය වෙනස්ම විදියකට වගුවක් ආකාරයෙන් බෝඩ් එකේ ගහගත්තා. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ මොකක්ද කියන්නේ. පුතේ අපි දන්නවා ගිණුම් කරන සමීකරණයේ සරල ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඊළඟට අපි වත්කම් ටික පුතේ වර්ග කරගෙන තියෙනවා ජංගම නොවන වත්කම්, තොගය, ණය ගැති, මුදල් කියලා. ඊළඟට හිමිකම ප්‍රධාන කොටස් දෙකක් විතර ගන්නවා අපි ප්‍රාග්ධනය, ලාභය. ඊළඟට වගකීම් පුතේ බැංකු ණය හිමි කියලා අපි වර්ග කරගෙන තියෙනවා. එහෙනම් ගිණුම් කරන සමීකරණය තමයි මේ අපි පුළුල් විදියට ලියාගෙන තියෙන්නේ. දැන් අපිට අර පල්ලෙහෙන් ලියලිය ඉන්න ඕනේ මුදල්, ණය ගැති, තොගය කියලා අදාළ ගනුදෙනුව අපිට මේ තීරුව තුල දාන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපිට ජනවාරි 1 ආරම්භ ශේෂන් දීලා තියෙනවා. පළවෙනි එක පුතේ 1,50,000ක් දීලා තියෙනවා ජංගම නොවන වත්කම්, තොගය 60,000ක් දීලා තියෙනවා, ණය ගැතියෝ 25,000ක් දීලා තියෙනවා, මුදල් 90,000ක් දීලා තියෙනවා, ප්‍රාග්ධනය දීලා නැහැ. අපි ප්‍රාග්ධනය ගණනය කරන්න ඕනේ. ලාභය නැහැ. බැංකු ණය 70,000යි, ණය හිමි 40,000යි. හරි. එහෙනම් පුතේ අපි මුලින්ම කරන්න තියෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය ගණනය කරන එක. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනය අපි ගණනය කරන්න තමයි යන්නේ. එහෙනම් පුතේ වත්කම් ටික එකතු කරලා වගකීම් වල මුළු එකතුවෙන් අඩු කරාම එනවා ප්‍රාග්ධනය. හරි. එහෙනම් පුතේ වත්කම් වල මුළු එකතුවෙන් වගකීම් වල මුළු එකතු අඩු කරාම අපිට ප්‍රාග්ධනය එනවා 2,15,000. කීයක් එනවද? 2,15,000 කියන අපෝදාලට පුළුවන් මේ සමස්තය එකතු කරලා මේ වගකීම් මුළු වගකීම් එකතු කරලා මේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරලා ප්‍රාග්ධනය ගණනය කරන්න. හරි. එහෙනම් පුතේ අපි ආරම්භක ප්‍රාග්ධනය ගණනය කරා. දැන් මේ මාසයට අදාළ ගනුදෙනු ටික මෙන්න මේ ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය තමයි අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක 1.3 අයිතිකරු රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යෙදුවා. හරිම ලේසි. අපි දන්නවනේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම ලක්ෂයකින් වැඩි වෙනවා. මේ හරිම ලේසි. දැන් සටහන් කරන්න අපිට මුදල් කීකේ ලියලිය ඉන්න ඕන වෙන්නේ නැහැ. ඊළඟට අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය දෙවුවම ව්‍යාපාරයේ ප්‍රාග්ධනයද වැඩි වෙනවා. ධන ලක්ෂයයි. හරි. ඊළඟට 1.5 ව්‍යාපාරයේ විසින් එහි ගොඩනැගිල්ලෙන් කොටසක් කුලියට දෙන අතර ඒ සඳහා ලද කුලිය 7,000කි. හරි. එහෙනම් පුතේ අපේ කඩකාමරයක් කුලියට දීලා ඉවර වෙලා ඒකෙන් අපිට කුලිය ආදායමක් හම්බ වෙනවලු. එහෙනම් ආදායම් කොහොමද අපි සටහන් කරන්නේ? එහෙනම් ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයේ වක්‍රව ලාභයක් නේද? ලාභ භුක්ති විඳින්නේ අයිතිකරු. එහෙනම් අපි ලාභය එකතු කරන්නේ ප්‍රාග්ධනයට. එහෙනම් මොකද වෙන්නේ? ධන 7,000ක් ප්‍රාග්ධනයට එකතු කරනවා. හැබැයි මම දැන් ප්‍රාග්ධනයට දැම්මා. හැබැයි ඔයාලට තේරෙනවා ප්‍රාග්ධනයට දාන්න බැහැ. ඇයි පුතේ? මම හිමිකම ප්‍රධාන කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා. එහෙනම් අපි ප්‍රාග්ධනය සටහන් කරොත් ඒක මොකද වෙන්නේ පුතේ? අපිට ලාභය ගණනය කරන්න වෙන්නේ නැහැ. එහෙනම් ආදායම් ලාභයට තමයි බලපෑම් කරන්නේ. එහෙනම් අපි දාන්න ඕනේ කොහෙටද පුතේ? ධන 7,000ක් කියලා ලාභයට තමයි දාන්න ඕනේ.
එහෙනම් මේ කුලිය ආදායම අපිට හම්බුනේ මොනවා වලින්ද? මුදල් වලින්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කමත් 7000කින් වැඩි වෙනවා. හරි. ඊළඟ ගණනුව කියනවා ව්‍යාපාරයේ විසින් සපයන ලද සේවා සඳහා 2000ක කොමිස් ආදායමක් ලැබුණා. මේ ගණනුව සිද්ධ වෙලා තියෙන්නේ 1.5යි. එහෙනම් 1.5 සේවා ආදායමක් ලැබිලා. එහෙනම් ආදායමක් කියලා කියන්නේ ව්‍යාපාර වක්‍රය මොකද්ද පුතේ? ලාභයක්. එහෙනම් මේකත් කොහෙද දාන්න ඕන? ප්‍රාග්ධනයේම තමයි ලාභය තියෙන්නේ. මේ හිමිකම තමයි ප්‍රාග්ධනයේ ලාභය කියලා මම කොටස් කරලා තියෙන්නේ. මොකද අපිට අන්තිමට ලාභය ගණනය කරන්න ලේසි වෙන්න. හරි. එහෙනම් මොකද වෙන්නේ? ධන 2000යි ලාභ තීරුවට එනවා. ඒ වගේම අපිට මේ සේවා ආදායම හම්බෙලා තියෙන මොනවා වලින්ද පුතේ? මුදල් වලින්. එහෙනම් මුදල් තීරුවට දානවා ධන 2000ක් කියලා. පුතේ 1.7 ගනුදෙනුව 1.7 ගනුදෙනුව අපි කතා කරනවා අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ රුපියල් 10000ක ණය හිමියෙකු පියවීම. ගොඩක් වෙලාවට පුතේ මේ ගනුදෙනුව ගොඩාක් ළමයිට ප්‍රශ්නයක්. හරිද? හරි. එතකොට මේ ගනුදෙනුව පුතේ මතක තියාගන්න හරිම ලේසි. මේ ගනුදෙනුවට බලපෑම් හතරක් තියෙනවා. හැබැයි බලපෑම් හතරක් තිබ්බට අපි බලපෑම් දෙකක් විතරයි මේ ගිණුම් කරන සමීකරණයේ පෙන්වන්නේ. හරි. එහෙනම් අපි බලමු මේකට අදාළ වෙන බලපෑම් හතර මොකක්ද කියලා. පළවෙනි එක පුතේ ව්‍යාපාරයේ අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ රුපියල් 10000ක ණය හිමියෙකු පියවීම. හරි. දැන් මුලින්ම අයිතිකරු තම පෞද්ගලික මුදලින් තමයි මොනා කරන්නේද? මේ ව්‍යාපාරේ ණය හිමියෙකු පියවන්නේ. එතකොට අපි දන්නවා පුතේ අයිතිකරුයි ව්‍යාපාරය කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නේ. එහෙනම් මෙන්න මේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නේ නම් දැන් අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියෙක් පියවනවා කියලා කියන්නේ අයිතිකරු මොනා කරනවද පුතේ? ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීමක් විදිහට තමයි අපි මොනා කරන්න ඕනද? සටහන් කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් අයිතිකරුගේ හිමිකම නැත්තම් ප්‍රාග්ධනය 10000කින් වැඩි වෙනවා. නේද? හරි. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදුවා මොනවද වෙනවද පුතේ? 10000ක මුදලුත් වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ මුදලින් තමයි මොනා කරන්නේද? ණය හිමි පියවන්නේ. එහෙනම් ඍණ 10000යි ඊළඟට ඍණ 10000යි ණය හිමිවල තීරුවේ අපි දානවා. හැබැයි පුතේ අපි ගිණුම් කරන සමීකරණයේ සටහන් කරන්නේ මේ මුදල් ගනුදෙනුව මොකද ධනට ඍණට කැපිලා යන හින්දා අපි ප්‍රාග්ධනය තීරුවෙන් 10000ක් ධන දාලා ණය හිමියන්ට ඍණ 10000ක් දානවා. මේ විදිහට තමයි මෙන්න මේ ගනුදෙනුව සටහන් කරන්නේ. හරි. එහෙනම් පුතේ අපි එනවා ඊළඟට 1.11 අයිතිකරුගේ ගෙවල් කුලී 12000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. එහෙනම් දැන් අයිතිකරුගේ ගෙවල් කුලී තමයි පුතේ මොනා කරන්නේද අපි? මේ 12000ක් ගෙවන්නේ. එහෙනම් අපි දන්නවා අයිතිකරුගේ පෞද්ගලික ගෙවීමක් හෝ අයිතිකරු පෞද්ගලික දෙයකට ව්‍යාපාරයේ මුදල් අරගෙන යනවා නම් අපි එකට වචනයක් කියනවා මොකද පුතේ? ගැනිලි. එහෙනම් මේ වෙලේ අයිතිකරුගේ පෞද්ගලික කුලියක් ගෙවනවා කියලා කියන්නේ ගැනිලි විදියට තමයි අපිට සටහන් කරන්න වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි ප්‍රාග්ධනය තීරුවෙන් අඩු කරනවා ඍණ 12000ක් ගැනිලි විදියට. ඊළඟට මේ ගැනිලි විදියට අරන් ගිහලා තියෙන්නේ ව්‍යාපාරයේ මුදල්. එහෙනම් ඍණ 12000ක් අපි මුදල් තීරුවෙන් සටහන් කරනවා. හරි. ඊළඟට පුතේ 1.13 ගනුදෙනුව 1.13 ගනුදෙනුව කියනවා ව්‍යාපාරයේ විදුලි ගාස්තු ගෙවීම 1000යි. දැන් අපි දන්නවා විදුලි ගාස්තු කියලා කියන්නේ ව්‍යාපාර වක්‍රව ලාභයක්. එහෙනම් ප්‍රාග්ධනයට තමයි බලපාන්න ඕනේ. එහෙනම් අපි ප්‍රාග්ධනය අපි කොට ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත්තා පුතේ අලාභයට. එහෙනම් අපි අලාභ තීරුවෙන් දානවා ඍණ 1000ක්. උතර විදුලි ගාස්තු ගෙවන්නේ මොනවා වලින්ද පුතේ? මුදල් වලින්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් නැමැති වක්කමද 1000කින් අඩු වෙනවා. හරි. එහෙනම් පුතේ අපි එනවා ඊළඟට 1.17 ගනුදෙනුවට 1.17 ගනුදෙනුව කියනවා රුපියල් 10000ක බඩු තොගයක් මුදලට ගැනීම. හරි ලේසියි මේක කළොත් මේ කරුණ සටහන් කරලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තොග නැමැති වත්කම මොනවා වෙනවද පුතේ? 10000කින් වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ 10000ක භාණ්ඩ ගන්න මොනවද දීලාද පුතේ? මුදල් දීලා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම
10,000කින් අඩු වෙනවා. හරි. එහෙනම් ඊළඟට 1.20 ගනුදෙනුව කියනවා රුපියල් 20000ක බැංකු ණය පියවීම. කීයක ණය පියනවද? බැංකු ණය 20000ක පියවනවලු. එහෙනම් මොකද වෙන්නේ? අපි ගත්ත බැඳීමක් වගකීමක් අපි පියවන්න යන්නේ. එහෙනම් බැංකු ණය ගෙවුවම ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම 20000කින් අඩු වෙනවා. ඒ වගේම තමයි මොකද වෙන්නේ පුතේ? බැංකු ණය නැමැති වගකීමත් 20000කින් අඩු වෙනවා. හරි. එහෙනම් පුතේ අපි සටහන් කරනවා ඊළඟ ගනුදෙනුව 1.23 රුපියල් 8000ක් ණය හිමියන්ට මුදල් ගෙවීම. අපි දන්නා ණය හිමි කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන්ගෙන් භාණ්ඩ හා සේවා මිලදීගෙන ව්‍යාපාරයේ මුදල් දීමට ඉන්න බැඳීමට අපි කියනවා ණය හිමි කියලා. එහෙනම් දැන් පුතේ මෙන්න මේ බැඳීම නිරවුල් කරගන්න තමයි යන්නේ. එහෙනම් නිරවුල් කරගන්නකොට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා. එහෙනම් වගකීම් අඩු වෙනවා. ණය හිමි නැමැති වගකීම අඩු වෙනවා. එහෙනම් මේ වගකීම පියවන්නේ මුදල් වලින්. එහෙනම් මුදල් නැමැති වත්කම් මොන වෙනවද පුතේ? රුපියල් 8000කින් අඩු වෙනවා. ඒ වගේම ණය හිමි නැමැති වගකීමත් 8000කින් අඩු වෙනවා. හරි. එහෙනම් අපි කතා කරනවා පුතේ 1.25 ගනුදෙනුව. රුපියල් 3000ක් ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ණයට අරගෙන ගිහිල්ලා ව්‍යාපාරයට පස්සේ සල්ලි දෙන්න ඉන්න බැඳීම තමයි අපි ණයගැතියෝ කියලා කියන්නේ. එහෙනම් එහෙම පස්සේ සල්ලි දෙන්නම් කියලා භාණ්ඩ අරන් ගිය මේ බැඳීම අපිට සල්ලි දෙන්නලු යන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ බැඳීම අඩු වෙනවා නේද? එහෙනම් ණයගැති බැඳීම කීයකින් අඩු වෙනවද පුතේ? රුපියල් 3000කින් අඩු වෙනවා. එතකොට සල්ලි දෙන්නේ එහෙනම් මොකද වෙන්නේ පුතේ? මුදල් නැමැති වත්කම 3000කින් වැඩි වෙනවා. හරිද? හරි. එහෙනම් අපි කතා කරනවා පුතේ ඊළඟ ගනුදෙනුව 1.27. 1.27 ගනුදෙනුව කියනවා රුපියල් ලක්ෂ 2ක් වටිනා ලීබඩු උපකරණ අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදවීම. අපි දන්නවා අයිතිකරු ව්‍යාපාරයට යෙදෙන ඕනම දෙයක් අපි මොනවා කියලාද කියන්නේ පුතේ? ප්‍රාග්ධනය කියලා තමයි කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ නේද අයිතිකරුගේ අයිතිවාසිකම වන ලක්ෂ 2ක් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරු ව්‍යාපාරයට යෙදෙන ඕනම දෙයක් අපි ප්‍රාග්ධනය විදිහට සටහන් කරනවා වගේම ඒක ව්‍යාපාරයට වත්කමක් වෙනවා. එහෙනම් මම මේක ලීබඩු ජංගමන වල වත්කම් තීරුවේ ධන ලක්ෂ 2ක් කියලා සටහන් කරනවා. හරිද? හරි. එහෙනම් පුතේ අපි එනවා 1.30 ගනුදෙනුවට. 1.30 ගනුදෙනුව කියනවා රුපියල් 2000ක තොග 6000කට මුදලට විකිණීම. හරි. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තොග කීයක තොගද පුතේ? 2000ක තොග. එහෙනම් ව්‍යාපාරයේ තොග අඩු වෙනවා. ව්‍යාපාරයේ 2000ක තොග 6000කට විකුණනවලු. එහෙනම් 6000ක් සල්ලි හම්බෙනවා අපිට නේද? මල් ළඟ තියෙන 2000ක් වටිනා භාණ්ඩයක් මම 6000කට විකුණනවලු. එහෙනම් 2000ක් වටිනා භාණ්ඩයක් 6000කට වික්කම මට කීයක් ලාභද පුතේ? මට 4000ක් ලාභයි. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ මුදලට. හරි. ඊළඟ ගනුදෙනුව කියනවා පුතේ 1.31 ගනුදෙනුව රුපියල් 4000ක තොග 10000ක ණයට විකිණීම. එහෙනම් 4000ක තොග දැන් ණයට විකුණන්නේ. එහෙනම් ඒ වෙලෙම සල්ලි හම්බ වෙනවද අපිට? නෑ. අපිට පස්සේ තමයි සල්ලි හම්බෙන්නේ. එහෙනම් ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා ණයට මිලදීගෙන ව්‍යාපාරයට සල්ලි දෙන්න ඉන්න බැඳීමට අපි කවුරු කියලා කියනවද පුතේ? ණයගැති කියලා කියනවා. එහෙනම් ව්‍යාපාරයෙන් භාණ්ඩ අරගෙන යනවා. කීයකද? 4000ක භාණ්ඩ අරගෙන යනවා. එහෙනම් ව්‍යාපාරයේ තොග නැමැති වත්කම 4000කින් අඩු වෙනවා. හැබැයි දැන් අපිට සල්ලි හම්බ වෙනවද? නැහැ. පස්සේ තමයි සල්ලි හම්බ වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ණයගැතියෝ කියලා අපි ධන 10000ක් දාගන්නවා ණයගැති තීරුවේ. ඊළඟට ආදායමක් සිද්ධ වෙච්ච හැටියම පුතේ අපි ඒක ආදායමක් විදියට සටහන් කරගන්නවා. මේ ගනුදෙනුව අපි මේ වෙලේම අපිට මේ ආදායමක් විදිහට අපි මේ ගිණුම් කරන සමීකරණයේ හෝ නැත්නම් අපි දිසටහන් දෙනවා දිසටහනකට සටහන් කරන්න ඕනේ. හරිද? එහෙනම් පුතේ 4000ක භාණ්ඩ 10000කට වික්කම අපිට කීයක් ලාභද? 6000ක් ලාභයි. එහෙනම් මම ඒක කොහෙ ගිහලා දානවද? මේ ලාභ තීරුවේ දානවා. හරිද? මෙන්න මේ විදිහට ලේසි වෙන්න තමයි මම මේ විදිහට තීරු වදර බෙදලා මේ ගනුදෙනු මේ අභ්‍යාසය හැදුවේ. මෙතන පුතේ හිමිකම
වෙනස් වෙන අවස්ථා අපි හතරක් කතා කරනවා. ඒක තමයි අමතර ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම් සහ වියදම්. එහෙනම් මෙන්න මේ ලාභය හැදෙන්නේ ආදායම් ඍණ වියදම් වලින්. එහෙනම් පුතේ අමතර ප්‍රාග්ධනය දෙවීම, ගැනිලි කියන එක මේ තීරුවට බලපෑවා. ආදායම් සහ වියදම් මෙන්න මේ තීරුවට බලපෑවා. හරිද? හරි. එහෙනම් විදුලි ගාස්තු ගෙවීම, ගෙවල් කුලී ගෙවීම, මේ සියල්ලක්ම පුතේ වැටුප් ගෙවීම සියල්ලක්ම අදාළ වෙන්නේ වියදම් වලට. කොයි වෙලේවත් හිතන්න එපා ඒක වගකීමක් කියලා. හිතන්න ලාභයක් අලාභයක් කියන එක. එහෙම හිතුවනම් ඔයාට මේ ගනුදෙනු සටහන් කරන එක මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ ගිණුම් කරන සමීකරණයට. හරි. එහෙනම් අපි මේක සුළු කරන්න තමයි යන්නේ. එහෙනම් සුළු කරාම මොනවා වෙන්න ඕනද? වත්කම් වල එකතුව ප්‍රාග්ධනයයි වගකීම් වල එකතුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි හොයන්න යන්නේ පුතේ 1.31 ශේෂය තමයි ගණනය කරන්න යන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ටික එකතු කරගන්න ඕන වෙනවා. හරි. එහෙනම් මේ තීරුව එකතු කරාම කීයක් එනවද? 1,50,000යි ලක්ෂ 2යි. කීයක් එනවද? 3,50,000ක් එනවා. හරි. ඊළඟට එහෙනම් 60,000කට 10,000ක් එකතු කරාම කීයද පුතේ? 60,000කට 10,000ක් එකතු කරාම 70,000යි. එහෙනම් 70,000න් අපි කීයක් අඩු කරන්න ඕනද? 6,000ක් අඩු කරන්න ඕන. එහෙනම් 70,000න් 6,000ක් අඩු කරාම කීයක් එනවද පුතේ? 64,000ක් එනවා. හරි. ඊළඟට ණය ගැතියෝ මුල 25,000ක් ඉන්නවා. ඊළඟට 3,000ක් සල්ලි ගෙවලා තියෙනවා. ආයි 10,000ක් ණය ගැතියෝ අපිට සල්ලි මේ බඩු අරන් කියලා තියෙනවා පස්සේ සල්ලි දෙන්නම් කියලා. හරිද? එහෙනම් පුතේ 25,000ට 10,000 එකතු වුණාම 35,000යි. එහෙනම් 35,000න් 3,000ක් අඩු වුණාම කීයක් එනවද? 32,000ක් එනවා. හරි. එහෙනම් මේක පොඩ්ඩක් දිගයිනේ. අපි මේ ටික සුළු කරලා අන්තිමට මුදල් තීරුව සුළු කරමු. හරි. එහෙනම් අය මෙතනින් පටන් ගමුකෝ. හරි. ණය හිමි මොකද වෙන්නේ? 40,000න් කීයක් අඩු වෙනවද? 10,000ක් අඩු වෙනවද? 30,000යි. ඊළඟට 30,000න් කීයක් අඩු කරන්න ඕනද? 8,000ක් අඩු කරන්න ඕනද? කීයක් එනවද? 22,000ක් එනවා. හරි. ඊළඟට බැංකු ණය 70,000ක් තිබිලා තියෙනවා. 70,000න් අපි 20,000ක් පියවනවා. එහෙනම් තව කොච්චරක් ගෙවන්න තියෙනවද? 50,000ක් ගෙවන්න තියෙනවා. හරි. එහෙනම් පුතේ ආදායම් දෙකක් තියෙනවා 9,000යි. එහෙනම් 9,000න් වියදම් එකක් තියෙනවා. එහෙනම් 8,000 වෙනවා. එහෙනම් 8,000ට මොනවා කරනවද පුතේ? මෙතන 10,000ක් තියෙනවා. එහෙනම් අපේ ව්‍යාපාරයේ ලාභය කීයක් එනවද පුතේ? 18,000ක් එනවා. හරියට අය ප්‍රාග්ධන තීරුව තමයි එකතු කරන්න යන්නේ. එහෙනම් 2,15,000ට ලක්ෂයක් එකතු කරාම 3,15,000යි. එහෙනම් 3,15,000ට අපි ධනය වටින එකතු කරගන්නවා. එහෙනම් 2,00,000ක් එකතු කරාම 5,15,000යි. එහෙනම් 5,15,000ට මේ අතර වෙනස පුතේ කීයක් තියෙන්නේ? 10,000න් ඍණ 12,000ක් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් 2,000යි. එහෙනම් උත්තරේ එන්නේ 5,13,000ක් එනවා. හරි. මුදල් තීරුව පුතේ එහෙනම් 90,000ට ලක්ෂයක් එකතු කරාම 1,90,000යි. 1,90,000ට 7,000ක් එකතු කරාම 1,97,000යි. 1,97,000ට 2,000ක් එකතු කරාම 1,99,000යි. එහෙනම් අපි එනවා ඊළඟට ධන තියෙනවා 3,000ක්. එහෙනම් 1,99,000ට 3,000ක් එකතු කරාම 2,02,000යි. 2,02,000ට 6,000ක් එකතු කරාම 2,08,000ක් එනවා. එහෙනම් 2,08,000න් අපි අඩු කරනවා පුතේ ඍණාගයන් ටික. එහෙනම් 8,000ක් අඩු කරාම කීයද? 2,02,යි. එහෙනම් 2,02,න් 20,000ක් අඩු කරාම 1,80,000යි. 1,80,000න් 10,000ක් අඩු කරාම 1,70,000යි. 1,70,000න් 13,000ක් අඩු කරාම අපිට එනවා 1,57,000ක් එනවා. එහෙනම් පුතේ වත්කම් වල එකතුවට ප්‍රාග්ධනය සහ වගකීම් එකතුව සමාන වෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙන්න මේ එකතුවන් ටික ජංගම නොවන වත්කම්, තොගය, ණය ගැතියෝ, මුදල් වල එකතුවට ප්‍රාග්ධනය, ලාභය, බැංකු ණය, ණය හිමි කියන මෙන්න මේ එකතුවන් ටික මොනවා වෙන්න ඕනද? එකතුවන් එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඔයාලට එකතු කරලා බලන්න පුළුවන්. එතකොට සමාන වෙනවා පුතේ 6,03,000ට වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනයයි ධන වගකීම් වලට 6,03,000ට. එහෙනම් ගිණුම් කරන සමීකරණයට අපි ආරම්භක ප්‍රාග්ධනය ගණනය කරා. මෙන්න මේ ගනුදෙනු ටික සටහන් කරා. ඊළඟට අවසාන ශේෂය හෙව්වා. ව්‍යාපාරයේ ලාභයත් ගණනය කරා. හරි. එහෙනම් ගිණුම් කරන සමීකරණයට අදාළ සමස්ත ගනුදෙනු අපි සටහන් කරා. එහෙනම්
ගිණුම් කරන සමීකරණයට අදාළ සියලුම ඒකකය මෙතනින් ඉවර වෙනවා. නැවත වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. අයබෝවන්.